श्री जावदनपुर कोटे श्री कल्याणी सामग्री धर्म महासंघ सभावे अनुनायक सह प्रधान लेखकाधिकारी महाचार्य अतिपूज्य कोटपिलपिटिये राहुल अनुनायक स्वामींद्रयන් वහන්සේ प्रमुख त्रैनिकायिक महासंघरत्नයන් අවසරයි. ගරු බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමනි, ලංකාභිමාන්‍ය කීර්තිමත් ආදී ආනන්දීය කරු ජයසූරිය මැතිතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී රියා අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමනි, ආනන්ද විද්‍යාලයාධිපති लाल दिसानायक मැතිතුමනි, नालंदा विद्यालयाधिपति इरान चंपिक द सिल्वा मැතිතුමනි, आदि शिष्य संघ में गरु सभापति ज्येष्ठ महाचार्य अतुल कलुआराच्ची मැතිතුමනි, आरक्षक लेकम जनरल कमल गुणरत्न मැතිතුමනි, आनंदे बिहिकल प्रथम गुवन हमुदापति उदयन राजपक्ष मැතිතුමනි, संभावनीय अमुत्तनी आदरणीय शिष्येनी नोनावरणी महत्वरणी, दक्षिण लंकावे गाल दिस्त्रिक्के अंबलंगोड नगरेहि कलुवडुमुल्ल प्रदेशे इत दक्ष सह स्थावर व्यापारයක් කරගෙන ගිය එල්.එච්. කෝවිස් ද සිල්වා මහතාත් එම ප්‍රදේශයෙන්ම පැවතා වීරසූරිය කරලිනාහාමි මහත්මියට දාව දරුවන් 6 දෙනෙකු උපත ලැබුවා. ඉන් පළමුවැන්නා ලොකු සතු හේවා මෙත්තානන්ද නම් වූ අද දින පවත්නා මෙම अनुस्मरण उत्सवे कथानायकතුමන්. එතුමා උපත ලැබුවේ මීට වසර 130කට පෙර 1894 මාර්තු 19 වෙනිදායි. ඒ නිසායි අද දින අප එතුමන්ගේ 130 වන ජන්ම සංවත්සරය සමරන්නේ. ඔහුට බාල සහෝදරීන් 4 දෙනෙකු සහ සහෝදරියක් සිටියා. ලාබාල මෙත්තානන්ද සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ පසු කාලීනව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය නමින් ප්‍රසිද්ධ වූ අම්බලන්ගොඩ පටබැඳි මුල්ල ප්‍රදේශයේ බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාවෙහි. ඔහුගේ ද්විතීයික අධ්‍යාපනයත් ඔහුට වසරකින් ජ්‍යෙෂ්ඨ වූ ආනන්දේ තවත් ජ්‍යෙෂ්ඨ නියමක වූ පීදේස් කුලරත්න මහතාගේ අධ්‍යාපනයත් ගාල්ලෙහි අද්විතීය අධ්‍යාපන ස්ථානයක් වන රිච්මන්ඩ් විද්‍යාලයෙහි ලැබීම නිසා කුලරත්නයන් සහ මෙත්තානන්දයන් දෙපළම රිච්මන්ඩ් විද්‍යාලයෙහි ඵලයන් යයි එම විද්‍යාලයෙහි ආදි ශිෂ්‍යයින් සාඩම්බරයෙන් කියනු ලබයි. එය සත්‍යයකි. පාසල් අධ්‍යාපනයට දක්ෂ වූ ලාබාල මෙත්තානන්ද 1912 දී කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ විභාගයත් 1913 දී ලන්ඩන් මෙට්‍රිකියුලේෂන් විභාගයත් සාර්ථක ලෙස සමත්ව 1914 දී කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව පූර්ණ වසරක කාලයක් අධ්‍යාපනය ලබාගෙන අධ්‍යාපනය පිළිබඳ ප්‍රාථමික ඩිප්ලෝමාවක් ලබා ගුරුවරයෙකු ලෙසට වෘත්තීය කටයුතු වල නිරත වීමේ අඩිතාලම සාදාගත්තා. එතුමන් 1921 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙහි බාහිර කලා උපාධිය ලබා ගත්තා. එතුමාගේ විධිමත් අධ්‍යාපනය අවසන් වූයේ පසු කාලීනව 1930 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ දිවා පුහුණු කොලීජියෙන් අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ගැනීමෙන්
මෙත්තානන්ද මහතා ගුරුවරයෙකු ලෙසට ඉතා කෙටි කාලයක් සේවය කිරීමෙන් අනතුරුව ඔහුගේ ජීවිතය විශාල වෙනස් වීමක් සිදු වූ බව අපට පෙනී යනවා. ගරුතර ස්වාමින් වහන්සේ 1915 ජූනි මාසයේ 28 වන දින රාත්‍රියේදී එවකට වෙසක් පොහෝ දිනෙන් ආරම්භ වූ මහනුවර ශ්‍රී දළදා වහන්සේගේ වාර්ෂික මහා පෙරහැර මහනුවර කාසල් හිල් වීදියේහි ඉස්ලාම් දේවස්ථානයේ ඉදිරිපිටින් ඉංග්‍රීසීන්ගේ පොලිසියෙහි උපදෙස්වලට පටහැනිව ගමන් කිරීමේදී එම දේවාලය තුලින් අපගේම ගෞරවනීය පෙරහැර දෙසට එල්ල කරන ලද ගල් ප්‍රහාරයකට පෙරහැරේ ගමන්ගත් පිරිසක් ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිචාර දැක්වුවා. ඒ සමගින් විශාල ප්‍රචණ්ඩත්වයක් ආරම්භ වුණා. අනතුරුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මෙම ජාතීන් දෙක අතර ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත වී ඉතා බිහිසුණු සිංහල මුස්ලිම් ජාතිවාදී අරගලයක් පැතිර ගිය බව ඔබ වහන්සේලා අසා ඇති. එම අරගලය සමනය කිරීම සඳහා එවකට ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යුද හමුදාවට නීතිය කඩකිරීම වලට හසු නොවූ විනයගරුක විශේෂයෙන් තෝරාගත් දේශීය වැසියන් යම් සංඛ්‍යාවක් බඳවා ගනු ලැබුවා ස්වේච්ඡා සොල්දාදුවන් ලෙසට. එම බඳවා ගන්නා ලද පිරිස අතුරින් එල්.එච්. මෙත්තානන්ද තරුණයා එක් අයෙකු වූවා. එතුමා පුරා වසරක් යුද හමුදාවේ ස්වේච්ඡා බලකායේ සොල්දාදුවෙකු ලෙසට සේවය කර තිබෙන බව වාර්තා වෙනවා. මෙත්තානන්ද මහතා යුද හමුදාවේ වසරක් වැනි කෙටි කාලයක් සේවය කිරීමෙන් ලද විනය සහ මානසික ශක්තිය අනාගතයේ ආනන්දයට පමණක් නොව නාලන්ද විද්‍යාලයටත් ධර්මරාජ විද්‍යාලයටත් සමස්ත ලාංකික ජන සමාජයටත් නායකත්වයේ ලබා දීමට ඉවහල් වන්නට ඇතැයි මා උදක්ම විශ්වාස කරනවා. යුද හමුදා සේවය හමාර කරන ලද මෙත්තානන්ද මහතා කෙටි කාලයක් කළුතර ශුද්ධ වූ කුරුස එනම් හෝලි ක්‍රොස් විද්‍යාලයේ සහකාර ගුරුවරයෙකු ලෙසට සේවය කොට අනතුරුව 1919 දී එවකට බෞද්ධ පරම විඥානාර්ථ සංගමය බුද්දිස්ට් තියොසොෆිකල් සොසයිටි මගින් පාලනය වූ කොළඹ ආනන්ද විද්‍යාලයෙහි ආචාර්ය මණ්ඩලයට ඇතුළත්ව මෙම විද්‍යාලයේ සහකාර ගුරුවරයෙකු ලෙසට සේවය කිරීම ආරම්භ කළා. එම අවස්ථාවේදී තමයි නෝනාවරුනි මහත්වරුනි මෙත්තානන්ද ආනන්ද යුගය ආරම්භ වූයේ. 1919 සිට වසර 5ක කාලයක් මෙත්තානන්ද ශූරීන් එවකට ආනන්දේ විදුහල්පති ලෙස කටයුතු කළ තමාගේ පාසල් මිත්‍ර පීදේස් කුලරත්න මැතිතුමාගේ නායකත්වයේ යටතේ සේවය කරමින් ලතින් සහ ඉංග්‍රීසි භාෂාවන් දෙක අනද දරුවන්ට ඉතා දක්ෂ ලෙස උගන්වනු ලැබුවා. බෞද්ධ පරම විඥානාර්ථ සංගමය මෙත්තානන්ද මහතාගේ කටයුතු ඉතා ඕනෑකමින් නිරීක්ෂණය කොට ඔවුන් විසින් අවබෝධ කරගත්තා එතුමාට සාමාන්‍ය පාසල් ගුරුවරයෙකුගේ කාර්යභාරය පැවරීමට වඩා ඔහුගේ නායකත්ව හැකියාව භාවිතා කළ හැකි ඉතා වැදගත් සහ සංකීර්ණ කාර්යභාරයක් පැවරීම උචිත බව. එම නිසා 1923 දී ආනන්දේ ආචාර්ය මණ්ඩලයේ එවකට සේවය කළ E.W. පෙරේරා සහ L.H. මෙත්තානන්ද මහත්වරුන් තෝරාගනු ලැබුවා ආනන්දයට නව කනිෂ්ඨ විද්‍යාලයක් ලෙසට ආනන්දේහි ක්‍රීඩාංගණය එවකට පිහිටා තිබුණු
පුංචි බොරැල්ලේ කැම්බල් පෙදෙසෙහි ආසන්නතම භූමි භාගයක ආනන්ද ප්‍රාථමික අංශය ස්ථාපනය කොට පවත්වාගෙන යාමට ඊතා සීමිත සම්පත් භාවිතා කරමින් ඊතා කෙටි කාලයක් තුල මනා ප්‍රාථමික අධ්‍යාපනයක් සිය දරුවන්ට ලබා දෙන ස්වාධීන අධ්‍යාපන ස්ථානයක් බවට එම ප්‍රාථමික පාසල මෙත්තානන්ද මහතා විසින් පත් කිරීම පුදුම සහගතයි. එම නිසාම බෞද්ධ පරම විඥානාර්ථ සංගමය ස්වකීය මුල් තීරණය වෙනස් කොට 1925 නොවැම්බර් 1 වෙනිදා ආනන්දේහි 39 වන සංවත්සරයදා ආනන්දේ එම ප්‍රාථමික අංශය නාලන්ද විද්‍යාලය ලෙසට වෙනම පාඨශාලාවක් වශයෙන් ලියාපදිංචි කරනු ලැබුවා. මෙත්තානන්ද මහතා නාලන්දාවට සිදු කළ මෙම අද්විතීය සේවාව නිසා එල්.එච්. මෙත්තානන්ද මහතා එහි ප්‍රථම විදුහල්පති ලෙසට බෞද්ධ පරම විඥානාර්ථ සංගමය විසින් පත් කරනු ලැබුවා. එම නිසාම එතුමා වඩාත් අයත් වන්නේ ආනන්දයට නොව නාලන්දාවට බව අපේ සහෝදර ආදි නාලන්දීයන් අපගේ පාසල් යුගයේ අප සමග සුහදව විවාද කරනවා මට අදටත් මතකයි. 1923 වසර මෙත්තානන්ද මහතාගේ ජීවිතයේ තවත් වටිනා යුගයක සමාරම්භයයි. ඒ මුඩ්ලිය ජේ.ඩී.එස්. වික්‍රමසූරිය මහතාගේ දියණිය වූ සීලියා වික්‍රමසූරිය මෙනෙවිය සමග එතුමා අතිනත ගැනීම මගිනුයි. එතුමිය සමග විවාහ වීමෙන් පසු මෙත්තානන්ද මහතා සහ සීලියා මැතිණිය විසින් පුත්‍රයින් තිදෙනෙකු සහ දියණියන් දෙදෙනෙකු මෙලොවට බිහි කළා. ඔවුන් 5 දෙනාම මෙත්තානන්ද මහතා සහ සීලියා මැතිණියට ආඩම්බර විය හැකි රටට සහ සමාජයට වැදගත් මෙහෙවරක් ඉටු කළ දරුවන් බවට පත් වුණා. ඔවුන්ගේ දරුවන්ද මේ වන විට ඉතා ආදර්ශමත් සහ වැදගත් පුරවැසියන් ලෙසට ජීවත් වනවා. නොනවරණි මහත්වරුනි 1926 දී නාලන්දේ විද්‍යාලාධිපති ලෙසට ආචාර්ය ජී.පී. මලලසේකර මහතා පත්වනවත් සමගම මෙත්තානන්ද මහතා නැවත ආනන්දයට පැමිණ එහි නියෝජ්‍ය විදුහල්පති ධූරය බාරගනු ලැබුවා. එම යුගයේ ආනන්දේ විදුහල්පති ලෙසට තවදුරටත් සේවය කළේ පීදේස් කුලරත්න මහතාමයි. ළමා කාලයේ සිටම ඉතා හොඳින් එකිනෙකා දැන සිටි එතුමන් දෙදෙනා අතර ඉතා අගනා හවුල්කාරීත්වයක් සහ එකමුතුකමක් තිබුණු බව වාර්තා වෙනවා. ඒ නිසාම නව පාසල් ව්‍යාපෘති රාශියක් ඔවුන් දෙපළගේ නායකත්වයේ යටතේ මෙහි ආරම්භ වූ බව වාර්තා කළ යුතුමයි. 1932 දී පීදේස් කුලරත්න මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිත්වය බාරගන්නවත් සමගම 1932 නොවැම්බර් 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙත්තානන්ද මහතා ආනන්දේ වැඩබලන විදුහල්පති ලෙසට බෞද්ධ පරම විඥානාර්ථ සංගමය විසින් පත් කරනු ලැබුවා. එතැන් පටන් 1936 වන තෙක් මෙත්තානන්ද මැතිතුමා විසින් ඔහුගේ නායකත්වයත් ඒ යුගයේ ආනන්දය තුලම වැඩවිසූ අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන් එම්.ඩබ්ලිව්. කරුණානන්ද මහතා එම්.ඩී.එස්. ජයවර්ධන මහතා කේ.ඩී. ද ලැනරෝල් මහතා සහ ඒ සිත්තම්පලම් වැනි ඉතා ආදර්ශමත් සහ දක්ෂ ආචාර්ය මණ්ඩලයක සහාය ඇතිව ආනන්දේ අධ්‍යාපනික මට්ටම විශාල ලෙස ඉහළ නංවනු ලැබුවා. මෙම යුගයේදී කැපී පෙනෙන අලුත් අංගයක්ද මෙත්තානන්ද මහතා විසින්
ආනන්දේ පාසල් අධ්‍යාපනයට ඇතුළත් කරන ලද බව මා විසින් සඳහන් කළ යුතුමයි. එනම් විවිධ අත්කර්මාන්ත, කෘෂිකර්මාන්තය, වඩු කර්මාන්තය, යකඩ වැඩ සහ පොත් බැඳීම වැනි විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සාම්ප්‍රදායික විෂයන්ට සමාන්තරව ඉගැන්වීම ආරම්භ කිරීමයි. මෙම ප්‍රාග්වෘත්තීය විෂයන් ළමයින්ට ඉගැන්වීම තුළින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් නොලැබූ සිසුන් සමාජයටත් රටේ ආර්ථිකයටත් ඔවුනටත් ඉතා ප්‍රයෝජනවත් වන්නා වූ රැකියාවල නිරතවීමට අවස්ථාව සැලසීම මගින් ඔවුන්ට යහපත් පුරවැසියන් ලෙසට ජීවත්වීමේ අඩිතාලම දැබිය යුතු බවට මෙත්තානන්ද මැතිතුමාට අගනා දර්ශනයක් තිබුණු බව අපට පෙනී යනවා. පොත් බැඳීමේ කටයුත්ත බුක් බයින්ඩිං අනද දරුවන් කෙතරම් ඉස්තරම් මට්ටමකට සිදු කළාද කිවහොත් එවකට පාර්ලිමේන්තුව වූ ව්‍යවස්ථාදායක සභාව එනම් ලෙජිස්ලටිව් කවුන්සිල්හි රැස්වීම් සටහන් නිල වශයෙන් අන්තර්ගත හැන්සාඩ් වාර්තාවල පොත් බැඳීම සිදු කළේ ආනන්දේම දරුවන් විසින්. අනාගතයේදී රටේ ජාතීන් අතර ඇතිවිය හැකි මහා ව්‍යසනයක් පිළිබඳ පූර්ව දැනුමක් මෙත්තානන්ද මහතාට තිබුණා දෝ ඔහු සෑම සිසුවෙක් හටම සිංහල සහ ද්‍රවිඩ භාෂාවන් ඉගැන්විය යුතු බවට නියම කරනු ලැබුවා. ඒ අනුව පළවන සහ දෙවන වසරවල අධ්‍යාපනය ලැබූ ආනන්ද ප්‍රාථමිකයේ සියලුම සිසුනට සිංහල සහ ද්‍රවිඩ භාෂා දෙකම ඉගැන්වීම ආරම්භ කරනු ලැබුවා. ප්‍රථම වසර 10හිම සෑම සිසුවකුටම ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන් ඉගෙනගත යුතු බවද එතුමා නියම කරා. මෙත්තානන්ද මහතාගේ නායකත්ව හැකියාව පිළිබඳව අතිශයින් තෘප්තිමත් වූ බෞද්ධ පරම විඥානාර්ථ සංගමය 1936 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පති ලෙසට පත්කොට එහි විදුහල්පති ලෙසට කටයුතු කළ පීදේස් කුලරත්න මහතා නැවත ආනන්දේහි විදුහල්පති ලෙසට පත් කරනු ලැබුවා. මෙත්තානන්ද මහතා විසින් මීට පෙර අප දුටු චිත්‍රපටයෙහි සඳහන් වූ පරිදිම ධර්මරාජ විද්‍යාලයටද අගනා සේවාවක් සිදු කරනු ලැබුවා. එහි සඳහන් වූ කරුණු වලට අතිරේකව මා සඳහන් කළ යුතුයි ධර්මරාජ විද්‍යාලයේ උසස් පෙළ පන්ති ආරම්භ කරනු ලැබුවේ එතුමාගේ නායකත්වය යටතේ බව. මෙත්තානන්ද මහතා ආනන්දයට නායකත්වය දීමේ නියම යුගය ආරම්භ වූයේ 1945 දී. තරමක ප්‍රශ්නගත තත්වයන් යටතේ 1943 සිට 1945 දක්වා කාලය තුල ආනන්දයට නායකත්වය දුන් ඒ.බී. පෙරේරා විද්‍යාලාධිපතිතුමාගේ හදිසි නික්ම යාමත් සමග 1945 නොවැම්බර් මාසයේදී මෙත්තානන්ද මහතා ආනන්දේහි විද්‍යාලාධිපති තනතුර බාරගත යුතු බවට බෞද්ධ පරම විඥානාර්ථ සංගමය නියම කරනු ලැබුවා. එම අවස්ථාව වන විට ආනන්දෙහි ශිෂ්‍යයින්ගෙන් යම් පිරිසක් සිටියේ මහත් කලහකාරී විනයෙන් තොර මට්ටමකයි. අපගේ පුස්තකාලය ඇතුළු ගොඩනැගිලි රාශියකුත් පන්ති කාමරවල තිබූ ගෘහ භාණ්ඩ විශාල ප්‍රමාණයකුත් ගිනිබත් කිරීම නිසා ආනන්දය මහත් කනගාටුදායක සහ අසරණ තත්වයකට සහ පිරිහීමකට පත්ව තිබුණා. මෙත්තානන්ද මහතා විදුහල්පති තනතුර බාර ගැනීමෙන් අනතුරුව
ස්වකීය පෞද්ගලික මෝටර රථයෙන් ප්‍රථම දිනේදී ආනන්දය තුලට පැමිණෙනවත් සමගම කලහකාරී ලෙස හැසිරෙමින් සිටි ළමයින්ගෙන් එක් අයෙක් විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරයකින් එතුමාගේ මෝටර රථයට හානි වුණා. ආනන්දය මනවින් හුරු පුරුදු ඊට පෙර ආනන්දයට විශාල සේවාවක් සිදු කර තිබූ එල්.එච්. මෙත්තානන්ද ශූරීන් ගෞරවයෙන් පිළිගැනීම වෙනුවට නොමග ගිය සිසුන් පිරිසක් ඔහුගේ පැමිණීම ප්‍රතික්ෂේප කරමින් එතුමාට හූතියා ඔහුව පාසලෙන් එළවා දැමීමට අසාර්ථක උත්සාහයක නිරත වූ බව ඉතිහාසයේ වාර්තා වෙනවා. ඉන් කිසිවකින් මෙත්තානන්ද මහතා අධෛර්යයට පත් වූ බවවත් බෞද්ධ පරම විඥානාර්ථ සංගමය විසින් එතුමාට පවරන ලද ඉතා වැදගත් කාර්යභාරය සහ ඔහු ඉදිරියේ පැවති අභියෝග ප්‍රතික්ෂේප කළ බවවත් අපට පෙනී යන්නේ නැහැ. ප්‍රථම සති කිහිපය තුලම ඔහු සමස්ත ආචාර්ය මණ්ඩලයේත් සිසුන් සියලු දෙනාගේත් විශ්වාසය දිනා ගනිමින් ආනන්දයට අවශ්‍යව තිබූ නිවැරදි සහ අවංක නායකත්වය ලබා දෙමින් පාසල නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ දුෂ්කර කාර්යභාරය ආරම්භ කළා. ඔහු හමුවේ තිබුණු අභියෝගවලට ඉතා සාර්ථකව මුහුණ දෙමින් පාසලේ ගොඩනැගිලි සහ අනිකුත් යටිතල පහසුකම් සංවර්ධනය කළ අතර පාසලේ අධ්‍යාපන තත්ත්වයද ඉහළ නැංවීමට එතුමා විසින් විශාල කාර්යභාරයක් සිදු කර බව සඳහන් කළ යුතුමයි. ටික කාලයක් ඇතුළත පීදේස් කුලරත්න මහතා 1943 දී ආනන්දයෙන් නික්ම යන විට පැවති තත්වයට ආනන්දය මෙත්තානන්ද මහතා විසින් සංවර්ධනය කළා. මෙත්තානන්ද විදුහල්පතිතුමා ආනන්දයට නායකත්වය දුන් යුගයේදී තමා 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබුණේ. එම නිදහස සැමරීම සඳහා 1948 පෙබරවාරි 9 වන දින ආනන්දය තුල විශාල වර්ණවත් ජාතික නිදහස් උත්සවයක් මෙත්තානන්ද මහතාගේ නායකත්වයේ යටතේ පැවැත්වුණු බව වාර්තා වෙනවා. එතුමාගේ කාලයේදීම තමා මේ වන විටත් ඉතා හොඳ තත්වයේ පවතින දෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල රුපියල් 2,50,000ක මුදලක් වැයකොට සම්පූර්ණ කිරීමට එතුමාට හැකියාව ලැබුණේ. එතුමාගේ ආරාධනාවෙන් 1950 පෙබරවාරි 2 වන දින ආනන්දයට පැමිණ එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවේ ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමයි. 1953 ජනවාරි 29 වන දින එවකට අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා විසින් එම විද්‍යාගාර ගොඩනැගිල්ල විවෘත කළා. එම දිනය 1953 ජනවාරි මාස 29 වන දින ආනන්දයට වැදගත් වන්නේ තවත් එක් හේතුවක් නිසායි. ඒ ආනන්දේ මුදුල් මල් කඩවන්නා වූ මුළු ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවගේම ගෞරවාදරයට පාත්‍ර වන ශ්‍රී ලංකාව තුලත් ඉන් පිටතත් කවර වූ හෝ වෙනත් ස්ථානයක නොමැති අනුරාධපුරේ සමාධි බුදු පිළිම වහන්සේ නිරූපණය කරන පරිදි පිළියෙල කර ඇති සම්බුදු වහන්සේගේ ප්‍රතිමාව වැඩවසන අප සම්බුද්ධ මන්දිරය ගොඩනැගීමට මුල්ගල එම අග්‍රාමාත්‍යතුමා විසින්ම තැබුවේ. එතුමා විසින් මේ පාසලේ යටතල පහසුකම් රාශියක් සංවර්ධනය කොට තිබෙනවා.
ඒ පිළිබඳ ඉතා විස්තරාත්මක සහ නිවැරදි වාර්තාවක් ආනන්දයට වසර 125ක් සම්පූර්ණ වීම නිමිති කොට ආදිශිෂ්‍ය සංගමයේ විසින් තිලක් කරුණාරත්න මහතාගේ නායකත්වයේ යටතේ 2017 දී ප්‍රකාශයට පත් කරන ලද විශේෂ සමරු කලාපයෙහි සඳහන් වන බව මා ඔබට දැන්වීමට කැමැතියි. මෙත්තානන්ද මැතිතුමාගේ යුගයේ සුවිශේෂී ස්ථානයක් ගන්නා වූ උත්සවයක ඊතා වටිනා ඡායාරූපයක් එම ප්‍රකාශනයෙහිම ඇතුළත් වෙනවා. ඒ 1949 නොවැම්බර් 5 වන දින පවත්වන ලද ආදි ආනන්දීයන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයෙහි ඡායාරූපයක්. එම උත්සවය සුවිශේෂී වන්නේ එම ඡායාරූපයෙන් පෙනී යන පරිදි එම අවස්ථාවට එල්.එච්. මෙත්තානන්ද විදුහල්පතිතුමාගේ ආරාධනාවෙන් ඒ වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ නිදහස ලැබ තිබූ ඉතා ලාබාල රටක් වූ ලංකාවේ සිටි සියලුම ප්‍රධාන නායකයින් එම උත්සවයට සහභාගී වී තිබීමයි. එම ඡායාරූපයෙහි නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාත් ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ ලෙස සැලකෙන ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් මැතිතුමාත් එවකට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් වූ ශ්‍රීමත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාත් එතුමාගේ භාර්යාව වූ පසුකාලීනව ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය බවට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියත් ඒ.එම්.ඒ. අසීස් සී සුන්දරලිංගම් ටී.බී. ජයා වැනි අප රටේ විවිධ ජාතීන්ට සහ දේශපාලන පක්ෂවලට නායකත්වයේ සැපයූ ප්‍රභූන් විශාල පිරිසකුත් සිටින බව පැහැදිලිවම පෙනී යනවා. ඔවුන් එම උත්සවයට සහභාගී වීමෙන් අපට අවබෝධ කරගත හැක්කේ කිසිදු දේශපාලනික ජාතික හෝ ආගමික ભેදයකින් තොරව සියලු ජනනායකින් ආනන්දේ උත්සවයකට ගෙන්වා ගැනීමේ හැකියාව මෙත්තානන්ද මැතිතුමාට තිබූ බවයි. අනෙක ඔවුන් සියලු දෙනා ආනන්දය එක් ජාතියකට හෝ එක් ආගමකට පමණක් අයත් නොවන ජාතික වස්තුවක් ලෙසට සැලකූ බව ආනන්දේ ආදිශිෂ්‍යයින් නොවූ ඔවුන් එම අවස්ථාවට සහභාගී වීමෙන් උදක්ම පෙනී යනවා. වසර 9කට ආසන්න කාලයක් ඉතා අනර්ඝ ස්වර්ණමය නායකත්වයක් දීමෙන් අනතුරුව 1954 දෙසැම්බර් 31 වන දින මෙත්තානන්ද මහතා විශ්‍රාම යාමෙන් මෙත්තානන්ද ආනන්ද යුගය අවසාන වූවා. ආරාධිතා මුත්තනි. අද කාලේ පාසල්වල විද්‍යාලාධිපතිතුමන්ලා මෙන් නොව මෙත්තානන්ද මහතාගේ යුගයේ සිටි ඇතැම් විද්‍යාලයාධිපතිවරු ඔවුන්ගේ පාසල්වලට නායකත්වය දැරීමට පරිබාහිරව ජාතික නායකයින් national leaders බවට පත් වූවා. ඔවුන්ට එසේ කිරීමට හැකියාව ලැබුණේ ඔවුන්ගේ පෞරුෂයත් ඔවුන්ගේ දර්ශනයත් හැකියාවත් කැපවීමත් නිසායි. ඔවුන් රජයේ සේවකයින් නොවූ නිසා ඔවුන්ට නිදහසේ සහ විවෘතව සිය අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව තිබුණා. ඔවුන් අතරින් පී.දේස් කුලරත්න මැතිතුමාත් එල්.එච්. මෙත්තානන්ද මැතිතුමාත් නාලන්දාවේ විද්‍යාලයාධිපති ආචාර්ය ජී.පී. මලලසේකර මැතිතුමාත් ප්‍රධාන ස්ථානයක් ගත්තා. ගරුතර ස්වාමීන් වහන්සේ මෙත්තානන්ද මහතා ජාතික අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණක් නොව වසර 350ක කාලයක් අධිරාජ්‍යවාදීන් තිදෙනෙකුගේ පාලනයට නතු වූ ලාංකික සමාජයේ ජන කොට්ටාශවලටත් භාෂාවලටත්
සංස්කෘතියටත් සිදු වූ හානිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. ඉන් සිංහල බෞද්ධ ජනතාවටත් ඔවුන් අතරිනුත් ඉහළයයි සම්මත සමාජයට අයත් නොවන ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබීමට වරම් නොලද දුෂ්කර ප්‍රදේශවලින් පැවතා සාමාන්‍ය සහ දුගී පවුල්වල අයට අයත් වූ ලාංකිකයින්ට ඒ වන විට අත්ව තිබූ ඉරණම කෙරෙහි එතුමා විශේෂ අවධානයක් යොමු කළා. ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව විවෘතව කතා කිරීමටත් බෞද්ධ ප්‍රතිපත්ති වලට අනුකූල සාධාරණ සමාජයක් ගොඩනැගීමටත් ඊට ගැලපෙන රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමටත් එතුමා නිර්භයව උත්සාහ දැරුවා. අධ්‍යාපන ප්‍රතිපත්තිවල සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව මෙත්තානන්ද මහතා නිර්භයව අදහස් පළ කළා. 1945 ඔක්තෝබර් මාස 1 වන දිනදී නිදහස් අධ්‍යාපනය ලංකාවට හඳුන්වා දීමට ආචාර්ය C.W.W. කණ්ඩංගර මැතිතුමාට මෙත්තානන්ද මහතාගේ චින්තනය සහ එතුමා දියත් කළ සමාජ කතිකාව ඉවහල් වූ බව කිව යුතුමයි. නිදහස් අධ්‍යාපනය නොවන්නට අප බොහෝ දෙනා අද අප සිටින ස්ථානවල නොසිටුණු ඇතැයි මා විශ්වාස කරනවා. එම නිසා අප සියලු දෙනා එතුමන්ලාට ණය ගැති වෙමු. මෙත්තානන්ද මහතා පළ කළ බොහෝ අදහස්වල දේශපාලන සංවේදී බවක් තිබුණා. ඔහුගේ ඇතැම් ප්‍රතිපත්ති විවාදයට තුඩු දුන්නා. ඔහුගේ චින්තනය අධිරාජ්‍ය විරෝධී ජාතික චින්තනයක්. එතුමාගේ පරමාර්ථය වූයේ අධිරාජ්‍යවාදීන්ගේ පාලනය තුළින් දේශීය ජන සමාජයේ හටගෙන තිබුණු අසමතුලිත බව සහ අසාධාරණයන් නැතිකොට සාධාරණ සමානාත්මතාවයෙන් යුත් දේශීයත්වයට මුල් දෙන යහපත් ජාතික සහ දේශීය සමාජයක් ගොඩනැගීමයි. ඔහු තරයේ විශ්වාස කළ දේ නිර්භයව සහ විවෘතව සඳහන් කිරීමට ඔහු බිය වූයේ නැහැ. මා විශ්වාස කරනවා ඔහුගේ සිංහල බෞද්ධ චින්තනය දැකිය යුත්තේ ඔහුගේ යුගයෙන් අනතුරුව මෑත කාලීනව අප රටේ සිදුවුණු ව්‍යසනයන් වල දෘෂ්ටි කෝණයෙන් සහ අද වෙන විට පවතින තත්වයෙන් නොවේ. ඔහුගේ චින්තනය දෙස බැලිය යුත්තේ නිදහසට පෙරත් නිදහසෙන් පසුත් ලංකාවේ හටගෙන තිබූ සමාජ තත්වයන් පන්ති භේදය සහ අසාධාරණතාවල දෘෂ්ටි කෝණයෙනුයි. මෙත්තානන්ද මැතිතුමාගේ දර්ශනයෙන් මෙම යුගයට අදාළ වන්නා වූ එක් අංගයක් සම්බන්ධයෙන් මෙම දේශනය සඳහා වෙන් වූ වේලාවෙන් මෙතැන් සිට තිබෙන කෙටි වේලාව මා වැය කිරීමට බලාපොරොත්තු වෙනවා. මා එසේ කරන්නේ එහි ඇති තත්කාලීන අතිශය වැදගත්කමත් කාලානුරූපී භාවයත් නිසයි. එල්.එච්. මෙත්තානන්ද මැතිතුමාට මා දැන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වන දර්ශනය තිබූ බව බොහෝ දෙනා දන්නේ නැහැ. එතුමා ගැන කියවෙන සහ ලියවී තිබෙන බොහෝ තැන්වල ඒ පිළිබඳ විස්තරයක් අන්තර්ගත වන්නේ. ඔහුට මෙම දර්ශනය තිබූ බව මා ඉමහත් සතුටින් දැනගත්තේ ඔහු ගැන තොරතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගතව තිබෙන ඔහුගේ නමින්ම පවත්වාගෙන යනු ලබන අන්තර්ජාල වෙබ් අඩවියෙහි තිබී මා සොයා ගන්නා ලද එක් ලිපියකින්. එතුමාගේ අභාවයට වසර 2කට පෙර 1965 දී
ඔහු විසින් රචිත ලිපියක් අනතුරුව ප්‍රසිද්ධ කර තිබෙනවා දූෂණයට එරෙහිව සදාචාරය corruption versus morality නැමැති මෙයින් එම ලිපිය කියවීමේදී මා මවිතයට පත් වූවා. එම සම්පූර්ණ ලිපියම ඔබ හමුවේ කියවීමට තිබුණා නම් වඩාත් සුදුසුයි. නමුත් මට ලැබී තිබෙන සීමිත කාලය තුල එය කිරීමට නොහැකි. එම නිසා ජගත් සුමතිපාල මැතිතුමනි ඔබගේ ආරාධනාව ප්‍රකාරව මා එහි අන්තර්ගතය ඉතා කෙටියෙන් ඔබ හමුවේ තබන්නම්. 1965 දී රචිත දූෂණයට එරෙහිව සදාචාරය නැමැති එම ලිපිය ලිවීමට ආසන්නතම හේතුව ලෙසට පෙනී යන්නේ එම කාලයේදී මධ්‍යම දුරකථන හුවමාරුව Central Telephone Exchange සඳහා මිලදීගෙන තිබුණ උපකරණ පද්ධතිය හා සම්බන්ධ ගනුදෙනුවයි. මෙත්තානන්ද මහතා එම ලිපියෙන් චෝදනා කරනු ලබනවා එම උපකරණ පද්ධතිය මිලදී ගැනීම සඳහා ලොව පුරා ප්‍රසිද්ධ කරන ලද විවෘත ටෙන්ඩර් කැඳවීමක් නොකළ බවත් මිලදී ගැනීමේ ගිවිසුමට එළඹුණේ රහසිගතව බවත් එසේ මිලදීගත් උපකරණ වලට වඩා තාක්ෂණයෙන් දියුණු වඩාත් හොඳ වඩාත් ලාභදායී උපකරණ ඒ අවස්ථාව වන විටත් ජාත්‍යන්තර වෙළඳපොළෙහි තිබුණ බවත් ඔබතුමන්ලා හිතනවා ඇති එතුමා මේ කතා කරන්නේ 2023 හෝ 2024 ගනුදෙනුවක් ගැන කියලා. මේ 1965 ලංකාවේ තත්ත්වය. එතුමා තවදුරටත් චෝදනා කරනවා අදාළ උපකරණ ලංකා රජයට විකුණු බ්‍රිතාන්‍ය සමාගමෙහි දේශීය නියෝජිත සමාගමෙහි විෂයභාර අමාත්‍යවරයාගේ මාමණ්ඩිය අධ්‍යක්ෂකවරයෙකු වන බවත් අදාළ ගනුදෙනුවෙන් අනතුරුව විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධරයෙකුට එම සමාගමෙහි ඉහළ තනතුරක් හිමි වූ බවත් අදාළ සමාගම විසින් ටෙන්ඩරය ලබා ගැනීම සඳහා ගෙවන ලද අල්ලසෙන් කොටසක් එක්තරා ප්‍රභූවරයෙක් හට බ්‍රිතාන්‍ය පවුම් වලින් ගෙවූ බවත් එම ගනුදෙනුව බ්‍රිතාන්‍යයේදී සිදු වූ බවත් එහි සඳහන් වෙනවා. එම ලිපිය පුරාම මහාචාර්ය සම්පත් අමරතුංගයාණෙනි අන්තර්ගත වන්නේ ඒ ආකාරයේම තවත් සිදුවීම් රාශියක් ගැන විස්තරයි. එම ලිපියෙහි සඳහන් සිදුවීම් හි සත්‍යතාවය මට පෞද්ගලිකව සහතික කිරීමට නොහැකි. නමුත් එම සිදුවීම් සත්‍ය නිසා විය යුතුයි එතුමා එය විවෘතව ප්‍රකාශනය කළේ. එම ලිපියෙන් එතුමා පෙන්눔 කර දෙනවා අල්ලස් හා දූෂණ සිදුවීම් වල එවකට තිබූ ප්‍රචලිත බව සහ එය සිදුවිය හැකි විවිධ ආකාර. එතුමා විමතිය පළ කරනවා අපගේ සාරධර්ම සහ ආචාර ධර්මත් ආගමික ප්‍රතිපත්තිනුත් තිබෙන පසුබිමක මේ ආකාරයේ සිදුවීම් වන්නේ කෙසේද කියලා. එතුමා එම ලිපියෙන් දේශපාලන අධිකාරියෙන් අයද සිටිනවා තරාතිරම සහ දේශපාලන ලැදියාවන් වලින් ස්වාධීනව දූෂණයේ යෙදෙන සැමටම එරෙහිව නීතිය එකසේ ක්‍රියාත්මක කොට වරදකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණවන ලෙසටත් ඉදිරියේදී වත් දූෂණය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට මෙත්තානන්ද මැතිතුමා විසින් රචිත ලිපි අතුරින් මා එම ලිපිය තෝරාගත්තේ එක් වැදගත් හේතුවකටයි. 1965 දී රචිත එම ලිපියේ අන්තර්ගතය ඊට වසර 60කට පසුවත් අදටත් අපට ඒ ආකාරයටම
අදාළ වන නිසයි. ඔබ සියලු දෙනාම දන්නා පරිදි අප රටෙහි මේ වන විටත් වංචාව, අල්ලස සහ දූෂණය මහා පිළිලයක් ලෙස පවතිනවා. සමාජයේ සෑම ස්තරයකම රාජ්‍යංශයේත් පෞද්ගලිකාංශයේත් අල්ලස සහ දූෂණය ප්‍රචලිතයි. එය කෙතරම් ප්‍රචලිතදැයි කිවහොත් එය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා. ප්‍රසිද්ධ පාසැල් වලට ළමීන් ඇතුළත් කර ගැනීමේ සිට ජීවිතයේ සෑම කටයුත්තකදීමත් වාණිජ ලෝකයේ ගනුදෙනුවලදීත් රාජ්‍ය පාලනයේදීත් වංචාවත් අල්ලසත් දූෂණයත් නැතිවම බැරි අංගයක් බවට පත්වෙලා. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල International Monetary Fund විසින් ලංකාව සම්බන්ධයෙන් පවත්වන ලද පර්යේෂණයක වාර්තාවක අප රටේ මේ වන විට පත්ව සිටින ආර්ථික ආඝාතයට ප්‍රධානතම හේතුන් 4ක් බලපා තිබෙන බව සඳහන් වෙනවා. පළමුවැන්න යෝග්‍ය නොවන මූල්‍ය සහ ආර්ථික ප්‍රතිපත්ති සහ නුසුදුසු සංවර්ධන ප්‍රමුඛතා. දෙවැන්න අල්ලස සහ දූෂණය. තුන්වැන්නව නාස්තිය. හතරවැන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා පරිභෝජනය. එසේනම් අප රට සංවර්ධනය කොට නැවත සමෘද්ධිමත් රටක් බවට පත් කරන්නට නම් අල්ලස සහ දූෂණය අප මර්ධනය කළ යුතුමයි. ඇත වශයෙන්ම අප එය මුලින් උපුටා දැමිය යුතුයි. ඒ සඳහා අප විසින් භාවිතා කළ අවි තමා ආකල්පමය වෙනස්කම්, යහපත් ප්‍රතිපත්ති සහ නීතියේ ආධිපත්‍යය. අල්ලස සහ දූෂණයත් වංචාවත් මර්ධනය කිරීමට රජයටවත් නීතියටවත් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වලටවත් අධිකරණයටවත් තනියම කළ හැකි දෙයක් නැත. යහපත් වෙනසක ආරම්භය හටගත යුත්තේ මහජනතාවගේ ආකල්පවලින්. අල්ලස සහ දූෂණය නිවාරණය කිරීමටත් අල්ලස සහ දූෂණයේ යෙදෙන අයට එරෙහිව පියවර ගැනීමටත් අල්ලස සහ දූෂණයෙන් රටට සිදුව තිබෙන හානිය ප්‍රතිපූරණය කිරීමටත් අප නීතිය භාවිතා කළ යුතුමයි. නීතිය සැමටම එරෙහිව එකම ආකාරයට සද්භාවයෙන් සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කළ යුතුයි. එල්.එච්. මෙත්තානන්ද මහතා 1965 දී දුටු ලංකාවේම කනගාටුදායක පැතිකඩ අප දැන්වත් වෙනස් කළ යුතුයි. අප රට කඩිනමින් සංවර්ධනය කොට සංවර්ධිත සමෘද්ධිමත් දේශයක් බවට පත් කිරීම සඳහා අප සියලු දෙනාම මෙත්තානන්ද මහතා සේම අල්ලස සහ දූෂණයට එරෙහි වෙමු. එතුමා අපේක්ෂා කළ ලාංකික දේශය ගොඩනැගීම සඳහා යහපත් ආචාර ධර්ම සහ ආකල්ප වලින් සමන්විත ජන සමාජයක් ගොඩනගමු. නීති ආධිපත්‍යය රජයන නීතිගරුක සමාජයක සාඩම්බර සමාජිකයෝ බවට පත්වෙමු. නොනවරණි මහත්වරණි, එල්.එච්. මෙත්තානන්ද මැතිතුමා 1967 නොවැම්බර් මාස 1 වන දින වසර 73ක් ආයු වලදා අභාප්‍රාප්ත වූවා. එම අවස්ථාවේදී 1967 නොවැම්බර් මාස 3 වන දින සිලෝන් ඩේලි නිවුස් පුවත්පතට ලිපියක් ලියමින් එවකට කර්මාන්ත සහ දීවර අමාත්‍ය ආදිආනන්දීය ෆිලිප් ගුණවර්ධන මැතිතුමා මෙත්තානන්ද මහතාගේ සේවය අගයමින්
ඔහුගේ සමස්ත චරිතයම මේ ආකාරයට කැටිකොට සඳහන් කර තිබෙනවා. එම කෙටි විස්තරය ඔබ හමුවේ තබමින් මාගේ දේශනය සමාප්ත කරන්නම්. මෙත්තානන්ද මහතා සිය පෞද්ගලික දියුණුව හඹා ගියේ නැත. ඔහු ධනය රැස් කිරීමට උනන්දුවක් දැක්වූයේ නැත. ඔහු වගකීමෙන් තොර ප්‍රකාශ සිදු කළේ නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ වෙනවා දැක දැක නිහඬව එතුමා බලා සිටියේ නැත. ඉගැන්වීම ඔහුට වෘත්තියක් මිස හුදු රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් වූයේ නැත. ස්තුතියි නෝනාවරණි මහත්වරු.